පටිගත කිරීමත් මම ආරම්භ කරගත්තා. ඉතින් ඒ නිසා 10 ශ්‍රේණියේ දරුවන්ට තියෙනවා වාක්‍ය මූලිකාංග විශේෂ වාක්‍ය රීති 29ක් සාරාංශ කිරීම ඇයි වැදගත් වෙන්නේ විභාගෙට සාරාංශ කිරීමේ ශිල්පීය උපක්‍රම සහ සාරාංශකරණයේ ආදර්ශ අභ්‍යාස ඒ වගේම මේගොල්ලන්ගේ සාහිත්‍ය පාඩම ඇවිල්ලා මුනිසිරිපාසෙ බින්නේ ඉස්මයින්ද හිමි හාමුදුරුවෝ ගැන මුනිසිරිපාසෙ බින්නේ ගැන ලොකු විස්තරයක් ටියුට් එකේම දාලා තියෙනවා 11 ශ්‍රේණියේ දරුවන්ටත් සාරාංශ කිරීම සාරාංශකරණයේ මූලික ශිල්පීය උපක්‍රම සාරාංශ කිරීම ඇයි විභාගෙදී වැදගත් වෙන්නේ සාරාංශකරණය ආදර්ශ අභ්‍යාස වාක්‍ය මූලිකාංග විශේෂ වාක්‍ය රීති 29ක් සහ ඒගොල්ලන්ගේ සාහිත්‍ය පාඩම කුරහන් ඉසිමුව කළුවර බලලා කියන පාඩම ඒ වගේම ඒ පාඩම ඇතුලේ ජනකවි ප්‍රභේද ජනකවි වල ප්‍රභවය ජනකවි වර්ග ජනකවි ආරණ ලියවිච්ච සාහිත්‍ය ග්‍රන්ථ ඒ සියලුම දේවල් මම දීලා තියෙනවා මම ඒ ටියුට් එකේ ඇතුළත් කරලා තියෙනවා ළමයි දාලා තියෙනවා ලොග් වෙන්න බෑ කියලා හරි හොඳයි එහෙනම් ළමයි ඔන්න දල වශයෙන් මම ටක් ගාලා පණිවිඩ ටික දීගෙන ගියා හෙට උදෑසන 9 සිට ජූලි මාසේ ටියුට්ස් ඔන්න ඕගලන්ට විවෘත කරලා තියෙනවා හෙට ඉඳන් ඕගලන්ට ටියුට්ස් ගන්න පුළුවන් අපි මේ ටියුට් එක ඉවර කරනවා තව සතියක් හමාරක් ඇතුළත ඊට පස්සේ අපි අලුත් ටියුට් එකේ වැඩ ආරම්භ කරන නිසා ගිහිල්ලා ඕගොල්ලෝ ටියුට්ස් ගන්න මේ පාර කිසිම දරුවෙක්ට ඔන්න විශේෂම කාරණා මේ පාර කිසිම දරුවෙක්ට කළු සුදු පිටකොල එක හම්බ වෙන්නේ නැහැ ළමයි මම හිතුවේ නැති ප්‍රමාණයක් ගිය මාසේ අලුතෙන් අපේ පන්තිරේ එකතු වුණා එතකොට දැන් සාමාන්‍යයෙන් ටියුට් මදි වුණොත් එහෙනම් මම කරන්නේ මෙහෙන් ගහලා ටක් ගාලා එවන එක හරි මම ගෙනත් දෙන එක. හැබැයි ඒ අර ෆයර් මොනවද ට්‍රැවලින් රෙස්ට්‍රික්ෂන් දාලානේ තිබ්බේ. සංචරණ සීමා දාලා තිබ්බ හින්දා මට කියන්නත් බෑ ප්‍රෙස් එකට මේ ප්‍රෙස් එක ඇරලා මේ ටියුට් ටික ගහලා දෙන්න කියලා. අනිත් එක පොඩි ප්‍රමාණයක් හින්දා ටියුට් මේ ආරම්භ කරන්නේ පොඩි ප්‍රමාණයකින් ටියුට් මුද්‍රණය කරන්න තියෙන්නේ මේ අර ටියුට් දෙකක් තුනක් විතර මේ ඒගොල්ලන්ට මට මුද්‍රණය කරලා දෙන්න කියලා කියන්න බෑ ඒ නිසා මම මේ මට ඒ අපහසුතාවට මම මුහුණ දුන්නා ඒ වෙන්නේ මම දරුවන්ගෙන් සමාව ඉල්ලුවා හැබැයි මේ පාර කිසිම විදිහකින් ඕගලන්ට කළු සුදු පිටකොළ දාපු ටියුට්ස් මම දෙන්නේ නැහැ මං ගා මේ වෙලාවේ ටියුට් එකක් පෙන්නන්න නැහැ මං ගෲප් එකට ෆොටෝ එකක් ගහලා දැම්මා ටියුට්ස් ලෑස්ති කියලා මේ වෙලාවේ ඔක්කොම ටියුට් ටික වහන්නට මම දාලා ඉවරයි ඒ හින්දා හෙට ඔන්න උදෑසන ඉඳන් ඕගලන්ට ටියුට්ස් ගන්න පුළුවන් රයිට් අපි එහෙනම් පටන් අරන් ඉස්සරහට යන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කර්තෘකාරක කර්මකාරක වාක්‍ය ලිවීම මේ පාඩම ඇත්තරම විභාගයේදී ඉතාම වැදගත් වෙන කොටසක් ඒක ඔයගොල්ලෝ දන්නවා මම ආයි කර්තෘකාර කර්මකාරක වාක්‍ය ලිවීමේ වැදගත්කම ආයි ඔයගලන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතාම වැදගත් පාඩමක් ළමයි ගොඩක්ට අමාරු පාඩමක් හැබැයි ඔබට මම දන්නවා මම උගන්වන විදිහට මේ පාඩම කිසිම විදිහකින් අමාරු වෙන්න විදිහක් නැහැ කියලා. කර්තෘකාර කර්මකාරක වාක්‍ය වලට යන්න කලින් මම කැමති පොඩි අතුරු කතාවක් මේ පාඩමට අරගෙන එන්න. අතුරු කතාව මෙන්න මේක. අපි සිංහල භාෂාවේ ඉගෙන ගන්න ඕනේ ප්‍රධාන පද වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි මට මිනිත්තුවක් දෙන්න ළමයි. මට විනාඩියක් දෙන්න ළමයි. හොඳයි ළමයි. අපි ඒ මේ අතුරු කතාව තමයි නියමාර්ථ ටයිප් උන්නේ නියමාර්ථ පද සහ අනිත් පැත්තේ අපි ගන්නවා අනියමාර්ථ පද. අපි මේක යටින් ගමු අනිත් පැත්තට දාන්න ඕනේ. නියමාර්ථ පද සහ අනියමාර්ථ පද. ඒතර මොනවද මේ නියමාර්ථ පද සහ අනියමාර්ථ පද? ඇයි අපි මේ පාඩමේදී මේ කාරණාව ඉගෙන ගන්න කියන ගැටලුව ඔයගලන්ට මතුවෙනව ඇතිනේ. මම ඔයගලන්ට ඒකට උත්තරයක් දෙන්න. දැන් මේ නියමාර්ථ පද සහ අනියමාර්ථ පද අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ ඔබ දන්නවා කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයකට හරවන්න නම් අපි උක්ත පදයක් අනුක්ත කරන්නේ කොහොමද අනුක්ත පදයක් උක්ත කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ උක්ත පදයක් අනුක්ත කිරීම සහ අනුක්ත පදයක් උක්ත කිරීම කියන කාරණාව ඇතුලේ අපිට සිද්ධ වෙනවා මේ නියමාර්ථ පද සහ අනියමාර්ථ පද කියන කොටස ගැන දැනුවත් වීමක් ලබා ගන්න. ඒ දැනුවත් වීම ලබා දෙන්න තමයි මම මේ නියමාර්ථ අනියමාර්ථ කියන කොටස ඔයගලන්ට උගන්වන්නේ. හරි. ළමයි කීප දෙනෙක් ලොග් වෙන්න බෑ කියලා කියන බලමු.
right දැන් නියමාර්ථ පද කියලා කියන්නේ මෙන්න මේවට නියමාර්ථ පද කියන්නේ නිශ්චිත වශයෙන් නියමාර්ථ පද සහ අනියමාර්ථ පද නියමාර්ථ පද කියන්නේ නිශ්චිත වශයෙන් දන්නා හඳුනන පදවලට අපි කියනවා මොනවා කියලාද නියමාර්ථ පද කියලා. නිශ්චිත වශයෙන් දන්නා හඳුනන පදවලට අපි කියනවා මොනවා කියලාද ළමයි නියමාර්ථ පද කියලා. අනියමාර්ථ පද කියන්නේ මොනවද? අනියමාර්ථ පද කියන්නේ නිශ්චිත වශයෙන් නොදන්නා පදවලට අපි කියනවා මොනවා කියලාද අනියමාර්ථ පද කියලා. නියමාර්ථ පද කියන්නේ නිශ්චිත වශයෙන් දන්නා පදවලට අනියමාර්ථ පද කියන්නේ නිශ්චිත වශයෙන් දන්නේ නැති පදවලට. දැන් මේ බලන්න මම ගන්න උදාහරණයක් මෙන්න මෙහෙම. තාම කැතපේ ඊතලේ ඉඳුනේ. හොඳයි මේ බලන්න. නිශ්චිත වශයෙන් දන්නා පදවලට අපි කියනවා නියමාර්ථ පද කියලා. නිශ්චිත වශයෙන් දන්නේ නැත්නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? අනියමාර්ථ පද කියලා. මේ බලන්නකෝ දැන් මම ඕගලන්ට කියලා දෙන්නම් එක මෙන්න මෙහෙම. හිතන්න ගෙදර ඉන්නකොට අම්මා එකපාරට කතා කරලාගෙන පුතා මේ බල්ලා බුරනවා. දැන් බල්ලා බුරනවා කියලා කිව්වහම හරිද? බල්ලා බුරනවා කියලා වුණ බලන්න බල්ලා. දැන් බල්ලා බුරනවා කියලා කිව්වහම පුතේ අපි බල්ලා මොන වගේද? බල්ලගේ පාට මොන වගේද කියලා අපි බලන්නේ නැහැ. හේතුව ඒ බල්ලා කියන පදේ අපි දන්නවනේ. බල්ලා කොහොම ගෙදර ඉන්න බල්ලා. ඌ තමයි බුරන්නේ. එතකොට බල්ලා බුරනකොට අපි මොකද කරන්නේ? අපි එළියට ගිහිල්ලා බලනවා ගෙදරට කවුරු හරි ඇවිල්ලාද? සතෙක් සර්පෙක් ඇවිල්ලාද? හොරෙක් ඇවිල්ලාද? වෙන බල්ලෙක් ඇවිල්ලාද? වෙන පූසෙක් ඇවිල්ලාද? කුරුල්ලෙක් ඇවිල්ලාද? මීයෙක් ඇවිල්ලාද? ඌරෙක් ඇවිල්ලාද? නැත්තම් ගහක කොළයක් වැටිලාද? මොන හරි ගෙඩියක් වැටිලාද? අපි අන්න ඒ බාහිර හේතුව තමයි බලන්නේ. හේතුව අපි බල්ලා කියන පදේ දන්න නිසා අපිට යාගේ අමුත්තක් නෑ. අපි යව නිශ්චිත වශයෙන්ම දන්නවා. ඒ නිසා බල්ලා කියන පදේ මොන පදයක්ද? නියමාර්ථ පදයක්. එහෙනම් බල්ලා කියන නියමාර්ථ පදේ අනියමාර්ථය මොකද්ද? බල්ලා කියන නියමාර්ථ පදේ අනියමාර්ථය තමයි බල්ලෙක්. දැන් හිතන්න අම්මා බල්ලා බුරනවා කියලා කියන්නේ නැතුව අම්මා අපිට කියනවා පුතේ බල්ලෙක් බුරනවා. බල්ලෙක් බුරනවා කිව්වහම අපි දන්නවා on the spot ඒ බුරන්නේ ගෙදර එක නෙවෙයි. එක්ක පාරේ දඩාව තියන බල්ලෙක් අල්ලපු ගෙදර බල්ලා අල්ලපු ගෙදර අංකල් වෙන්න පුළුවන්. වීලොක් කරේ. අල්ලපු ගෙදර අංකල් රැකුණක් දන්නේ නැහැ මේකේ. මගේ කාමරෙන් හැපතේ ඒගොල්ලන්ගේ ගේ තියෙන්නේ. හරි. කොහොම හරි මේ පාරේ යන බල්ලෙක් වෙන්න පුළුවන්. වෙන ගෙදරක හදන බල්ලෙක් වෙන්න පුළුවන්. පිස්සු බල්ලෙක් වෙන්න පුළුවන්. අර මේ කටුව කන ලෙඩේ කියලා එකක් තියෙන අර ලොන් එහෙම හැලෙන බල්ලන්ගේ එහෙම හැදිච්ච බල්ලෙක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි දන්නවා මේ අපේ ගෙදර බල්ලා නෙමෙයි වෙන බල්ලෙක් තමයි ඔය බුරන්නේ. එහෙනම් මේ වෙන බල්ල මොකಾದ කියලා අපි ගිහිල්ලා බලන්න ඕනේ. එහෙනම් බල්ලා කිව්වහම අපි දන්නවා යා නියමාර්ථ පදයක්. එයාව අපි දන්නවා. බල්ලෙක් කිව්වහම අපි එයාව දන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න නිශ්චිත වශයෙන් දන්නා හඳුනන පදයක් නම් අපි ඒගොල්ලන්ව හඳුනනවා නියමාර්ථ පදයක් විදිහට. නිශ්චිත වශයෙන් දන්නා හඳුනන්නේ නැති පදයක් නම් අපි ඒගොල්ලන්ව හඳුනනවා කවුරු කියලාද? අනියමාර්ථ පද විදිහට. හරිද? මගේ මේ මවුස් එක පොඩ්ඩක් ලියෙන්නේ නැති ගතියක් ආව ළමයි. පොඩ්ඩක් ඉන්න. කුරුළු බල ටිකක් මම ඇදලා බලන්න. පෑනක් ලියෙන්නේ නැතුව චෙක් කරනවා වගේ මම මවුස් එක චෙක් කරනවා. හරි. රයිට්. එතකොට දැන් ඔන්න අපි දන්නවා නිශ්චිත වශයෙන්ම දන්නා හඳුනන පදයක් නම් එයා නියමාර්ථ පදයක්. නිශ්චිත වශයෙන් දන්නේ හඳුනන්නේ නැත්නම් එයා මොන පදයක්ද? අනියමාර්ථ පදයක්. ඒක දන්නවා. දැන් තව උදාහරණයක් ගමු. දැන් ඔන්න හිතන්න මෙහෙම. ගුරුවරයා. මම ගන්නවා එකක්. ගුරුවරයා. මම ගන්නවා වචනේ ගුරුවරයා. එතකොට දැන් මේ ගුරුවරයා කියන වචනේ. ගුරුවරයා කියන වචනේ ඇතුලේ අපි දන්නවා දැන් ඔන්න හිතන්නකෝ. දැන් අපි හිතමු මේ ඔන්ලයින් කතන්දරේ අමතක කරලා අපි ෆිසිකල් ක්ලාසස් වලට ආවහම ඔන්න දැන් ඔයගලන්ට කියනවා ගුරුවරයා පන්තියේ ඉන්නවා. ගුරුවරයා පන්තියේ ඉන්නවා නම් මම දැන් දැක්කේ මගේ ෂර්ට් එකේ බොත්තම සෝරි සාමාන්‍යයෙන් මං එහෙම ඉන්නේ රයිට් මේ දැන් ඔන්න ඕගොල්ලෝ කියනවා මේ ගුරුවරයා පන්තියේ ඉන්නවා. ගුරුවරයා පන්තියේ ඉන්නවා කියලා කිව්වහම ඕගොල්ලෝ දන්නවා මේ අර සර් තමයි අර චුට්ටක් උස මහත කොණ්ඩේ අර ටිකක් උඩට පීරන අර රත්නපුරේ ඉඳන් එන හැමෝත් එක්කම hina වෙලා කතා බහ කරන පොඩි නිකන් ෆන් එකේ ඉන්න හොඳට මම දන්නවා මම හොඳට ගන්නවා කියලා
කියලා දේවල් හොඳට තේරෙන ළමයින්ට හරි ආදරේ ළමයින්ගේ පැත්තේ හැම වෙලේම හිටගන්න ප්‍රශ්නයක් වුණාම ළමයින්ගේ දුක සැප සමව බෙදා ගන්න පුළුවන් ඒ ගුරුවරයා තමයි මේ ඉන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා මේ හිතන්න අද ගුරුවරයා හිටියේ නෑ පන්තියේ අද හිටියේ පන්තියේ ගුරුවරයෙක් සාමාන්‍යයෙන් ඔය ගොඩක වෙල පබාරා ආයතනයේට මේ දුර ඉඳන්ම ඇවිල්ලා පන්ති කරන්නේ මම හරිද දුර ඉඳන්ම ඇවිල්ලා පන්ති කරන්නේ මම ඒ නිසා තමයි ඔය ගොඩක වෙල සමහර ඈයෝ මේ මම බයයි කියලා හිතාගෙන සමහර පොඩි පොඩි පාර්ට්ස් මට පහුගිය කාලේ දාගෙන ආවේ හැබැයි මම ගොඩක වෙල පන්ති කරන්නේ වීරයා වගේ සත පහකට මගේ කිසිම බයක් නෑ මාව එහෙම බය කරන්නත් බෑ මේ ඒ නිසා මේ මාව සාමාන්‍යයෙන් ඊවට සැලෙන්නේ නැහැ එහෙම මොනවා හරි කරොත් එහෙම මගේ ප්‍රහාරය ඊට වඩා ටිකක් දරුණු වෙනවා සාමාන්‍යයෙන් එහෙම ප්‍රහාරම දුන්න පහුගිය කාලේ පන්තියේත් ළමයි එක දැක්ක කොහොම හරි දැන් ඔන්න හිතන්නකෝ මම ගොඩක වෙල මම රත්නපුරේ ඉඳන් ගොඩකලට යනකොට සාමාන්‍යයෙන් මට බස් එකේ පැය එකමාරයි යන්නේ ගොඩකලට පැය විනාඩි 10යි මම සාමාන්‍යයෙන් කාර් එකේ විනාඩි 40කින් විතර ගොඩකලට එනවා අවුලක් නැහැ පාර හොඳයි එන්න පුළුවන් මග නතර කරන්නේ නැහැ නේ මගේ වාහනේ මං එන්නේ මම එන අතරමඟදී අපි හිතමු වාහනේ ඇක්සිඩන්ට් වුණා වෙන්න පුළුවන් නේ වාහනේ හැපුණා වාහනේ හුලං ගියා වාහනේ මොකක් හරි ටයර් එකක් හරි මොකක් හරි පංච් එකක් මොනවා හරි දෙයක් වුණාම මේ එහෙම වුණාම දැන් මට පන්තියට ඒ ගන්න බෑ ළමයි දන්නා මම ජීවිතේ කිසිම දවසක මම හැමදාම කියන්නේ මගේ අතපය හතර පණ තියෙනවා නම් ඒ අතපය හතරම කකුල් දෙක කැඩිලා හරි අත් දෙක කැඩිලා හරි නම් මගේ කට මට උච්චාරණය කරලා කතා කරන්න පුළුවන් නම් ළමයි රෝද පුටුවකින් ඇවිල්ලා මම පන්ති කරනවා මං ඒ જાති මිනිස්සෙක් රෝද පුටුවෙන් ඇවිල්ලා මම පන්තිය කරනවා ඒ හැටි එතකොට මේ අර මේ අපි හිතමු දැන් මොකක් මාරි හේතුවක් කියලා මට විනාඩි 10ක් පැය භාගයක් මට එන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මම පන්ති කරන දවස් දෙකේ ආයතනයේ ඉන්න ගුරුවරු මම දන්නවා සුජීව සර් ඉන්නවා ජයන්ත සර් ඉන්නවා විශ්ව සර් ඉන්නවා වසන්ත සර් ඉන්නවා ගැමුණු සර් ඉන්නවා සර්ලා ගොඩක් ඉන්නවා ඊට පස්සේ උසස් පෙළ උගන්වන ගුරුවරු ඉන්නවා අපේ ජානක සර් එහෙම ඉන්නවා එතකොට දැන් ගොඩක් ගුරුවරු ඉන්නවනේ එතකොට මට එක්කෙනෙක්ට කෝල් කරලා කියන්න පුළුවන් සර් මෙන්න මෙහෙම ගැටලුවක් මට වෙලා තියෙනවා මම පන්තිරේදී චුට්ටක් ප්‍රමාද වෙනවා අනේ සර් පොඩ්ඩක් පන්තිරේ ගිහලා පණිවිඩය කියන්නකෝ එතකොට දැන් ගුරුවරයා නැහැ දන්න කෙනා නැහැ ගුරුවරයෙක් ඉන්නවා ගුරුවරයා නැහැ ගුරුවරයා කියන නිශ්චිත වශයෙන්ම දන්න කෙනා ගුරුවරයෙක් වෙ ඉන්නවා එහෙනම් ගුරුවරයෙක්වම කවුරු හරි එක්කෙනෙක් කවුරු හරි සර් කෙනෙක් ඉන්නවා පන්තියේ අපි දන්නේ නැහැ යාර එහෙනම් ගුරුවරයා කිව්වහම ඒක නියමාර්ථ පදයක් ගුරුවරයෙක් කිව්වහම ඒක අනියමාර්ථ පදයක් අවසන් උදාහරණය බලන්න බිරිඳ ඉතාම භයානක වචනයක් බිරිඳ හරිද බිරිඳ කියන එකේ අනියමාර්ථය තමයි බිරිඳක් දැන් හිතන්න මෙහෙම බිරිඳ රතේ නැගී ගියා අවුලක් නැහැනේ බිරිඳ යාගේ වයිෆ් එයා අපි දන්න කෙනා අර යා කසාද බඳපු එක්කෙනානේ බිරිඳ රතේ නැගී ගියා මෙහෙම කිව්වොත් එහෙම බිරිඳක් රතේ නැගී ගියා කියලියන්නේ තාප්පෙට අපි දන්නේ නැහනේ කාගේ වයිෆ් කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ අඩුම ගානේ කසාද බැඳලාද නැද්ද කියලා අපි දන්නේ නැහැ මාර ප්‍රශ්නේ බිරිඳ රතේ නැගී කියවම අපි බය වෙන්නේ නැහැ එයා නියමාර්ථයිනේ එයාව දන්නවනේ එයාව නිශ්චිතයිනේ අපිට හැබැයි බිරිඳක්ව අපි දන්නේ නැහැ එයාව අපි අඳුනන්නේ නැහැ එයා අනියමාර්ථයයි හරිද එයා අවිනිශ්චිතයි අපි දන්නේ නැහැ අන්න එහෙනම් නිශ්චිත වශයෙන් දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ නිශ්චිත වශයෙන් දන්නා හඳුන්වන පදයක් නම් අපි ඒකට කියනවා මොකක් කියලාද නියමාර්ථ පදයක් කියලා නිශ්චිත වශයෙන් නොදන්නා පදයක් නම් අපි ඒකට කියනවා මොකක් කියලාද අනියමාර්ථ පදයක් කියලා මම හිතන්නේ මේක තේරෙන්නේ නැති දැන් තමයි විශේෂම කාරණාව මතක තියාගන්න ළමයි මේ නියමාර්ථ අනියමාර්ථ පද වලින් හරිද නියමාර්ථ පදවල හරිද උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි සමානයි මේ නියමාර්ථ පදවල උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි දෙකම සමානයි බල්ලා කියන එක උක්තයි අනුක්තයි දෙකම ගුරුවරයා කිව්වහම එයා උක්තයි අනුක්තයි දෙකම බිරිඳ කිව්වහම එයා උක්තයි අනුක්තයි දෙකම යෙදෙන තැන අනුව තමයි එයා උක්තද අනුක්තද කියලා අපි තීරණය කරන්නේ ඒ නිසා මතක තියාගන්න නියමාර්ථ පදවල උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි දෙකම එකයි නියමාර්ථ පදවල උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි දෙකම එකයි අනියමාර්ථ පදවල ඊට වඩා කතන්දරේ වෙනස් දැන් මේ බලන්නකෝ මෙතන මේ බල්ලෙක් කියන එක හැදිලා තියෙන්නේ බලුදන එක්නේ එහෙනම් එක් කියලා කියන්නේ උක්ත ප්‍රත්‍යයක්
ගුරුවරයෙක් කිව්වහම ගුරුවර දන එක් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් එතනත් එක් කියන්නේ උක්ත ප්‍රත්‍යයක්. බිරිඳක් කිව්වහම හැදිලා තියෙන්නේ බිරිඳ දන අක් කියලා. එහෙනම් අක් කියන්නේත් උක්ත ප්‍රත්‍යයක්. එහෙනම් මතක තියාගන්න අනියමාර්ථ පදවල උක්ත අනුක්ත වෙනස් වෙනවා. දැන් මේ එක් කියන්නේ අක් කියන්නේ මේ ප්‍රත්‍ය බලන්න. එක් අක්. එක් කියන්නේ අක් කියන්නේ මොන පදද? උක්ත පද. උක්ත පද. එතකොට මේවට අනුරූප අනුක්ත පද මොනවද? එක් නම් උක්ත ප්‍රත්‍යය අපි ඒක අනුක්ත කරනවා එක්කු කියලා දාලා. එක්කු. එහෙනම් ඔන්න බල්ලෙක් කිව්වහම උක්තයි, බල්ලෙකු කිව්වහම අනුක්තයි. එහෙනම් ගුරුවරයෙක් ගුරුවර දන එක්නේ. ගුරුවරයෙක් කිව්වහම උක්තයි, ගුරුවර දන එක්කු කිව්වහම අනුක්තයි. අනේ හරි සන්තෝෂයි. බිරිඳක් මතක තියාගන්න පුරුෂලිංග උක්ත ප්‍රත්‍ය වෙනම තියෙනවා, ස්ත්‍රීලිංග උක්ත ප්‍රත්‍ය වෙනම තියෙනවා. අක් දැන් බිරිඳෙක් කියන්නේ නෑනේ. මිනිස් දන එක් මිනිසෙක්. අවුලක් නෑ පුරුෂලිංගයිනේ. බිරිඳ දන එක් බිරිඳෙක් ඉන්නේ නෑ ළමයි. අම්මෝ එහෙම වුණොත් එහෙම කරන්න එපා. ඒ කියන්නේ එහෙම ලිංග මාරු කරන්න අයිතියක් නෑ අපිට භාෂාව ඇතුලේ. එහෙනම් කොහොමද අපි මේව උක්ත කරන්නේ? බිරිඳ දන අක් බිරිඳක් වෙනවා. පැහැදිලිද? බිරිඳ දන අක් බිරිඳක් වෙනවා. එහෙනම් අක් කියන්නේ ස්ත්‍රීලිංග උක්ත ප්‍රත්‍යය. ඒකට අනුරූප අනුක්ත ප්‍රත්‍යය මොකද්ද? අක් කියන එකේ අනුක්ත ප්‍රත්‍යය ළමයි අක. බිරිඳ දන අක බිරිඳක, රජිනි දන අක රජිනක, ගැහැණි දන අක ගැහැණියක, කුමරි දන අක කුමරියක, ස්ත්‍රී දන අක ස්ත්‍රියක, සුරංගනා දන අක සුරංගනාවක. එහෙනම් අක් කියන්නේ උක්ත ප්‍රත්‍යය, අක කියන්නේ අනුක්ත ප්‍රත්‍යය. රයිට්. මේ සටහන ඉඩ තියෙන තැනක ලියාගන්න දාගොල්ලෝ සටහන දන්නවනේ මොකද්ද කියලා. නෑ හරි මම කියන්න. පොඩකින් හොඳට අහගන්න. මේ නියමාර්ථ කෑල්ල ලියාගන්න මේ උදාහරණ තුනත් එක්ක අනියමාර්ථ කෑල්ල ලියාගන්න උදාහරණ තුනත් එක්ක අනිත් එකම ලියන්න දෙන්න. මේ දෙක ලියාගන්න මම විනාඩියක් දෙන්න. ලියාගන්න බලන්න. ටියුට් එකේ හරි ඉඩ තියෙන තැනක ලියාගන්න. අවසාන මිනිත්තුව ලියාගන්න. ඔහොම ලියාගලා මම ටක් ගාලා වතුර එකක් බීලා එන්න. ඔයගොල්ලෝ ඔක ලියාගන්න.
හරි ළමයි ලියා ගන්න මෙන්න මෙහෙම පහලින් තරුවක් දාලා ලියන්න. නියමාර්ථ පදවල නියමාර්ථ පදවල නියමාර්ථ පදවල නියමාර්ථ පදවල උක්ත ස්වරූපය සහ 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 අනුක්ත ස්වරූපය අනුක්ත ස්වරූපය උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය සමාන වේ සමාන වේ සමාන වේ නියමාර්ථ පද සහ අනියමාර්ථ පද සෝරි උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය සමාන වේ ඊළඟට පහලින් ලියන්න අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල උක්ත ස්වරූපය සහ උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය අනියමාර්ථ පදවල උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය එකිනෙකට වෙනස් වේ උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය එකිනෙකට වෙනස් වේ උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය එකිනෙකට වෙනස් වේ හරි ඊළඟට පල්ලෙහාන් දාලා ලියන්න පල්ලෙහාන් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල අනියමාර්ථ පදවල උක්ත ප්‍රත්‍ය අනියමාර්ථ පදවල උක්ත ප්‍රත්‍ය කියලා චූටි ඉරක් ගන්න යටි අනියමාර්ථ පදවල උක්ත ප්‍රත්‍ය අනියමාර්ථ පදවල උක්ත ප්‍රත්‍ය පල්ලෙහාන් තරුවක් දාලා ලියන්න ඒ කියන්නේ උක්ත ප්‍රත්‍ය මොනවද කියලා එක් 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 एक एक आक एक आक एक आक ओ एक आक ओ इ දැන් නරි වගේ වචනයක් इ इ කියන ප්‍රත්‍යය एक आक ओ इ ඊට පස්සේ යටින් ලියනවා අපි අනියමාර්ථ පදවල අනුක්ත ප්‍රත්‍යය අනියමාර්ථ පදවල අනුක්ත ප්‍රත්‍යය
අනියමාර්ථ පදවල අනුක්ත ප්‍රත්‍යය. එකු අක අකු පුරාතනයේ තිබ්බ අකු කියලා එකක්. දැන් මිනිස් දන එක් මිනිසෙක් වෙනවා උක්ත පදය. ඒකේ අනුක්ත පදේ සාමාන්‍යයෙන් අපි දන්නේ මිනිස් දන එක්කු මිනිසෙකුනේ. පුරාතනයේ කිව්වා මිනිස් දන අකු මිනිස් අකු කියලා. ඒ නිසා අකු එකු අක අකු ඉන් නරින් වගේ වචන ඉන් අන් සිංහයන් අන් right. දැන් ඔන්න අපි ඒ කතන්දරේ ක්ලියර් කරගෙන ඉවරයි. දැන් අපි දන්නවා නිශ්චිත වශයෙන් දන්න පදවලට අපි කියන නියමාර්ථ පද ඒවා උක්ත ස්වරූපයයි අනුක්ත ස්වරූපයයි දෙකම එකයි. නිශ්චිත වශයෙන් දන්නේ නැති පද නම් ඒවා අනියමාර්ථ පද. අනියමාර්ථ පද කියන්නේ මොනවද එහෙනම්? අනියමාර්ථ පද කියලා නිශ්චිත වශයෙන් දන්නේ නැති පද ඒවා උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය එකිනෙකට වෙනස් ප්‍රත්‍ය දාලා තමයි අපි ඒවා උක්ත ස්වරූප සහ අනුක්ත ස්වරූප කියන ඒවා හරි ගස්ස ගන්නේ right. මගේ පළවෙනි මිනිත්තු 40 ඉවරයි. විශේෂ දෙයක් කියනෝනේ මේ සතියේ විතරයි ওই මිනිත්තු 40න් කට් වෙන කතන්දරය යන්නේ. මම ඊට පස්සේ zoom package එක මට හම්බ වෙනවා. එතනින් පස්සේ මිනිත්තු 40 කතන්දරේ නෑ කට් වෙන්නේ ඒවා මොකුත් නෑ. ඒ හින්දා අපි මේ දවස් අද දවස් විතරක් පොඩ්ඩක් ඉවසගෙන ඉමු. ඒ නිසා අපි මේ මීටින් එකෙන් අයින් වෙලා අලුත් මීටින් එකකට දැන් ජොයින් වෙමු. එතනින් එහාට උක්තයක් කවුද, කර්තෘ කවුද, කර්මය කවුද, අනුක්තය කවුද සියලුම දේවල් අපි කතා කරලා එතනින් එහාට පාඩම දිගට ගලාගෙන යන එක තමයි තියෙන්නේ. ඒ හින්දා මේ මීටින් එකෙන් අයින් වෙලා අලුත් මීටින් එකට ටක් ගාලා ලොග් වෙන්න.